තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි සැම සිත් සූපත් කරන්නට ලෝතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පරිවේනාචාර්ය ශාස්ත්‍රපති පූජනීය නීතියගම චන්දිම පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට සිය පින්බර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ කොබේගනේ බමුණුගම පදිංචි ටී.බී. රංගනායක මහතා ඇතුළු දූදරු පිරිස සමග කුරුණෑගල දකුණු රවුම් පාර දෙවනි පටුමග ලිපිනේ පදිංචි මල්ලිකාතපත්තු මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස. අතිගෞරවනීය ස්යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයෙහි ශ්‍රීමත් අනුනායක දූරන්දර ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජ මහා විහාරයෙහි විහාරාධිපති දර්ශනපති රාජකීය පණ්ඩිත නම කියන්නට අවසරයි පරම පූජනීය ආනමඩුවේ ධම්මදස්සි විධාන අනුනායක හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති, කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරයේ විහාරාධිපති, අපේ කල්යාණ මිත්‍ර පින්වත් බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මෙරට වාසී ලෝවාසී මහා සංඝරත්නයන් අවසරයි. මේ පැයට නියමිත බෞද්ධ රූපවාහිනී සද්ධර්මානුශාසනාව සඳහා පූර්ණ පින්බර දායකත්වයෙන් කටයුතු කරන කොබේගනේ බමුණුගම පදිංචි ටී.බී. රංගනායක මහත්මයා ඇතුළු දූදරු පිරිස සහ කුරුණෑගල දකුණු රවුම් පාරේ දෙවෙනි පටුමග පදිංචි මල්ලිකාතපත්තු මහත්මිය ඇතුළු දූදරු පිරිස මේ උතුම් පින්කම සඳහා දායකත්වයේ දරනු ඔයත් හැම දිනෙකටම නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වෙත්වා කියන ආශිර්වාදය සිදු කරනු. පින්වත්නි, ඔයත් හැම කෙනෙක්ම ඌමනාවෙන් තමයි මේ පින්කමක් සංවිධානය කරගන්නේ. බණ අහන්න වෙලා ඉන්න පිරිස දැක්කහමත් එහෙම හිතෙනවානේ. දැන් ඔය ඇත්තෝ ජීවිතේ බොහෝ කාලයක් ගෙවලා දැන් ඉවරයි. නේද? ඒතකොට දැන් බය වෙන්න එපා මෙහෙම කිව්වා කියලා. අපි හැම කෙනෙකුටම ජීවිතේ මූණ දෙන්න වෙන අවස්ථා 4ක් තියෙනවා. බාල කාලයක් තියෙනවා. තරුණ කාලයක් තියෙනවා. ඊන් පස්සේ වැඩිහිටි කාලයක් තියෙනවා. වයෝවෘද්ධ කාලයක් තියෙනවා. ඔය අවස්ථා 4ට මුහුණ දෙන්න වෙනවා. නේද? කාටවත්
නෑ දැන් මං වයසට නෑ දැන් මගේ තාම ඇස් පේනවා කියලා එහෙම කියන්න බෑ. බුදුහාමුදුරු මතක් කරපු ජරා ධම්මෝ මේ ජරං අනතෝතීති අභින්නම් පච්චවෙත්ති තබ්බා ඉත්තියාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා අභින්නම් පච්චවෙත්ති තබ්බා. අංගුත්තර නිකායේ 4 වෙනි පොත් වහන්සේගේ තියෙනවා නිතර නිතර මෙනෙහි කළ යුතු කොටස් 4ක් දේශනා කරලා. නේද? ඒකනේ කියන්නේ පච්චත්තං වේදිතබ්බු නිතර නිතරම කල් නොයවා අභින්නම් පච්චවෙත්ති තබ්බං නිතර නිතරම මෙනෙහි කළ යුතු දෙයක්ලු. කල් නොයවා නිතර නිතර මෙනෙහි කළ යුතු දෙයක්ලු. මොකද්ද? ජරා ධම්මෝ මේ ජරං මම මොකකටදපත් වෙන්නේ? ජරාවටපත් වෙනවා. ජරාවටපත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ජරා ජීරණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං කියලා තියෙන අට කතා විස්තරයක් කරලා. ජරාවටපත් වෙනවා කියලා කියන එක විස්තර කරන අට කතාවේ තවත් සරල වෙන විදිහට. ඒක කියනවා දීරනවා, කැඩෙනවා, වෙනස් වෙනවා, වයසට යනවා. ඔකට තමයි කියන්නේ මොකක් කියලාද? ජරාවටපත් වෙනවා කියලා. දැන් ජරාවටපත් වෙන මොනවද? කබලිකා ආහාරගෙන ජීවත් වෙන සත්වයන්ගේ ශාරීරික ජරාවටපත් වෙනවා. නේ අපි හැමදෙනෙක්ම කබලිකා ආහාර සත්වයනේ. කබලිකා ආහාර සත්ව කියලා කියන්නේ මොනවද? අපි කටෙන් හපලා ආහාර අරගෙන ජීවත් වෙන කයක් ඇති සත්වයෝ. නේ අපි මේ සුවඳා ග්‍රහණය කරලා ජීවත් වෙන්නේ නැහැනේ. අපි ආහාරයක් කෑලි ආහාර අරගෙන ජීවත් වෙන සත්වය. මේ සත්වයෝ කයෙන් ජරාවටපත් වෙනවා. පත් වෙනවද නැද්ද? පත් වෙනවා. මේක ගැන නිතරම හිතන්න කියනවා. අභින්නම් පච්චවෙත්ති තබ්බං. නිතර නිතර හිතන්න. ඒ නිතර නිතර හිතනකොට දැන් ඔයත්තන්ට තියෙනවා. තරුණ කාලයක්, ළමා කාලයක් මට තිබුණා. නේ? ඒ තරුණ කාලේ හයි ශක්තිය දැන් තියනවද? දැන් නෑ. දැන් විය ගහක් නැත්තම් අර උණ ගහක් උඩට ගිහිලා ආපහු බිම් බලනවා වගේ. දැන් කුඩා ළමයි වගේ ජීවත් වෙන්න ඕන. නේ? දැන් කුඩා ළමයිගේ ඇස් පේන්නේ නැති කාලයක් තිබුණා. අඳුන ගන්න බෑ. දැන් වයසට වයෝවෘද්ධත්වයටපත් වෙනකොට අපිටත් ඒක වෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තේ නැත්නම් අපිට ඒක කියන මේ ස්ට්‍රෙස් එකක් වෙනවා, මේ ආතතියක් වෙනවා. මට ඇස් පේන්නේ නැහැ කියලා මම තේරුම් අරගන්න නැතුව ඇස් පේනවා යයි අඟවගෙන ජීවත් වීම තුළ අපට ආතතියක් හට ගන්නවා. ඒ කියන්නේ අනේ මගේ ඇස් දෙක පේනවා කිය පාරේ ඇවිදින හැබැයි හැප්පෙනවා. ඒකට කියනවා මානය. මොකද්ද මානය? යෞවන මදයෙන් මත් වෙනවා. හැබැයි වයසට ගියා කියලා පිළිගන්නේ නැහැ. මත් වෙන මොකෙන්ද? මට තව පුළුවන් මම ශක්තිමත්. එහෙම නෙවෙයි. අපි නිතරම හිතන්න ඕන දෙයක් තමයි මොකද්ද? වයසට යාම ලෝකයේ තියෙන ස්වභාවය වෙනස් කරන්න බෑ කාටවත්. පුළුවන්ද? මොන ආහාර ගත්තත් මොන විටමින් වර්ග ගත්තත් නේ. දැන් මේ අම්මගේ කොණ්ඩේ පේන්නේ නැද්ද? හොඳටම සුදු වෙලා. හැබැයි පාට කරන්න පුළුවන් කෙනෙකුට. නමුත් වැඩක් තියනවද? මේක තමයි ලෝකේ යථාර්ථය. මටත් ඕක උරුමයි, ඔබටත් ඕක උරුමයි. මේ යථාර්ථයට මුහුණ දෙන්න නම් අපි ශක්තිමත් වෙන්න ඕන ධර්මයෙන්. ආන්ගේ ධර්මයෙන් ශක්තිමත් වෙන විදිහ තමයි බුදුහාමුදුරු ගන්නලා තියෙන්නේ. ජරාවටපත් වෙනවා, දිරීමටපත් වෙනවා, වෙනස් වීමටපත් වෙනවා. ගෙනියන්න කිසි දෙයක් නැතුව හිස්සතින් යන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. අතහරින්න වෙනවා. වෙන්නේ නැද්ද? වෙනවා. කොච්චර දුක් වුණත් කොච්චර බැඳීමක් තිබුණත් අපේ ශරීරයෙන් හුස්ම ටික ගිලිහෙන වෙලාවක් එනවා. නොවන වෙලාවක් නෑ. කොයි වෙලාවක හරි වෙනවා. ඒක කොයි වෙලාවෙ වෙයිද දන්නේ නෑ. බුදුහාඳුරු මතක් කරන ඒ නිසා මේ ජරාවටපත් වෙන සෑම අවස්ථාවකදීම හිතන්න කියනවා. මහණෙනි කටේ තියාගෙන හපන බත් පිට ගිල ගන්න කලින් මැරෙයි කියලා. ඔන්න හිතන්න කියන විදිහ. ඒ කියන්නේ
මරණ ධම්මෝ මිහි මරණං අනතෝතීති අබින්නම් පච්චවෙත්ති තබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා අබින්නම් පච්චවෙත්ති තබ්බං. දැන් මං වයසට යනවා වගේ ඊළඟ අවස්ථාව මොකද්ද? මරණයටපත් වෙන්න පුළුවන්. ඒ අවස්ථාව මම දන්නේ නැහැ. දැන් වෙයිද හෙට උදේ වෙයිද මේ මොහොතේ වෙයිද කියලා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පින්වත්නි මතක් කරන දේ මොකද්ද? මහණෙනි කටේ තියාගෙන හපන බත් ටික ගිල ගන්න කලින් මැරෙන්න පුළුවන්. ඊළඟට කියන මහණෙනි ඉහළට ගත්ම හුස්ම රැල්ල පහළට හෙලන්න කලින් මැරෙන්න පුළුවන්. නේ දැන් ඔයත් කියනවා අනේ හාමුදුරනේ කළු ගලක් වගේ හිතුවේ නෑ මැරිලා ඇතිද කියලා. අනේ මේන් ඉඳලා ආරංචි වුණා මැරුණා. ඒක තමයි ජීවිතේ හැටි. හැබැයි යෝක මෙනෙහි කරන්නේ නැති කෙනෙකුට පුළුවන් වේද සිත හදාගෙන අතහරින්න. හරි අමාරුයි වෙනකොට. ඒ නිසා අතහැරීම ජීවිතේ පුරුදු කරගන්න ඕන. ඒ අතහැරීම පුරුදු කරගන්න නම් තමා තෘෂ්ණාවෙන් බැඳිලා තියෙන දේ යථා ස්වરૂපේ ස්වභාවය නුවණින් දකින්න ඕන. මං අතහැරියා කියලා සිතෙන් අතහරින්න නැතුව ගතින් වචනෙන් අතහැරියට වැඩක් නැහැ. නේ දැන් මේ අප්පච්චිලාට අම්මලාට දැන් කඩයක් කළා නම් කඩේට යන්න බෑ දැන් වයසයි. නේ දැන් සල්ලි කුලේ පේන්නේ නේ. ගණන් ටික එකතු කරගන්න පේන්නේ. ඉතින් ඒක දරුවෙකුට පවරනවා. පවරලා ගෙදර ඉඳගෙන කියනවා අනේ මං ඔක්කොම අතහැරලා තියෙන්නේ. හැබැයි අතහැරලාද? සිතින් අතහැරලා නැහැ. සිතින් අතන ජීවත් වෙනවා. ඒක එපා කියන බුදුරජාණන් වහන්සේ. සිතින් ගතින් දෙකෙන් අතහරින්න ඕන. ඒ අතහරින්න නම් තමා බැඳිලා තියෙන වස්තුකාමවල ආදීනව දකින්න කියන බුදුරජාණන් වහන්සේ. දැන් ඔයත් හිතලා බලන්න. දරුවෝ කියලා කොච්චර බැඳිලා හිටියත් වැඩක් වෙන්නේ නැහැ. දැන් ඔයත් ටිකක් මේ හොඳ මේ මුහුකුරාගේ දැනුමක් තියෙන මේක තරුණ දරුවෙකුට කිව්වොත් පිළිගන්නේ නැහැ. ඔයත්තන්ගේ දරුවෝ ඔයත්තන්ගේද කියලා අහුවොත් ඔයත් ඔව් කියයි. හැබැයි දැන් මේ වයසේ අම්මලා කියන්නේ අපේ නෙවෙයි. අපේ නම් අපිට ඕන හිතෙන විදියට හිතන්න ඕනේ. එහෙම හිතන්නේ නැහැ. නේ ඔයත්තන්ගේ දරුවෝ ඔයත් හිතන විදියට හිතනවද? නෑනේ. ඔයත් හිතන විදියට හිතන්නේ නැහැ. ඔයත් උදා කැමතිද දරුවෝ ලෙඩ වෙනවට? කැමති නෑ. නමුත් දරුවෝ ලෙඩ වෙන්නේ නැද්ද? මගේ දරුවෝ නම් ලෙඩ වෙන්නේ නැත්තම් මගේ දරුවෝ නම් මම වුන් ලෙඩ වෙනවට අකමැති නම් වුන් ලෙඩ නොවී ඉන්න ඕන. හැබැයි ලෙඩ නොවී ඉන්නවද? වුන් ලෙඩ වෙනවනේ. මම පව් කරන්න කැමති නෑ. මගේ දරුවෝත් පව් කරන්න කැමති නෑ. නමුත් දරුවෝ පව් කරන දරුවෝ නැද්ද? එහෙනම් මගේද? මේ මගේ කියන මම සංකල්පයක් හිත ඇතුලේ තියාගෙන මම අල්ලගෙනනේ. මම පව් කරන්න කැමති නෑ. මගේ දරුවෝත් පව් කරන්න කැමති නෑ. නමුත් දරුවෝ පව් කරන දරුවෝ නැද්ද? එහෙනම් මගේද? මේ මගේ කියන මම සංකල්පයක් හිත ඇතුලේ තියාගෙන මම අල්ලගෙනනේ. අනුන්ගේ දෙයක් මා සන්තක තියාගෙන විඳවනවා. මොනවගෙන්ද විඳවන්නේ? මම අකමැති දේ වුන් කරන්න මම විඳවනවා. මම ටොකු එනෑන මම බැන මම තලතල මම නීති පනව ගන්න හදනවා මගේ තැනට. එන්නේ නැහැ. එන්නේ නැහැ. බුදුහාමුදුරු මතක් කරනවා පින්වත්නි මගේ කියලා කිසි දෙයක් නැහැ. මේ බැඳීම් ගොඩක් ඇතුලේ අපි තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්න එකයි වෙලා තියෙන්නේ. මගේ දරුවෝ, මගේ බිරිඳ, මගේ වාහන, මගේ වස්තු සම්පත්, මගේ ධන සම්පත්, මගේ නිලය, මගේ මාන්නේ මේ කොහොම මගේ මම මට කියලා අල්ලගෙන මමම තැවෙන දේවල් වෙලා. හිතෙනවා එතකොට අනේ මම මැරුණාම දරුවන්ට මොකද වෙන්නේ? මොන වුණත් මට මොකද? මම මැරිලානේ. මගෙන් පස්සේ මොන වුණත් මොකද හිතේ? පින්වත්නි සෑම දෙයක්ම හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් වලින්. දරුවොත් එහෙමමයි. වතු පිටි දේ දොර ඉඩ කඩනුත් ඒකමයි. ඔකෙන් තොර දෙයක් නැහැ. මේ සියල්ලම ඇතුලේ පවතින සත්‍ය ධර්මයේ තමයි මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඇතුළත් වෙලා තියෙනවා.
හැම එකක් තුලම තියෙනවා. මා තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙනවා නම් මා netin දකින අන්‍ය ලෝකයේ තුල ඒක නැද්ද? නේ ඒකනේ මේ වෙලාගෙන ඉන්නේ. සිද්ධාර්ථ තවුස ඕක තමයි දැක්කේ. මොකද්ද? යශෝදරාවතට පුත් කුමාරයෙක් ඉපදුනා. පණිවිඩය ඇවිල්ලා කිව්වා රජතුමනි ඔබ තාත්තෙක්. අද තිමිරිගේ ඇතුලේ යශෝදරාවත දරුවෙක් ප්‍රසූත කළා. සිද්ධාර්ථ තවුසේ වෙලාවේදී හිතෙනවා රාහුලෝ ජාතං බන්ධනං ජාතං රාහුලයෙක් ඉපදුනා කියලා කියන්නේ බැඳීමක් හටගත්තා. එතනදිම අතහැරියා. මාරය ඇවදින් ආරාධනාවක් කරනවා බෝසත්තුමනේ සත්‍යයක් රාහුලත් එක්ක ඉන්න ඉන් පස්සේ මහා බිනිස්ක්‍රමණය කරන්න. මොකද්ද කියන්නේ? සතියක් හිටියද? සතිය හිටියනම් සිනහවට ඇලෙනවා. සතියක් හිටියනම් ඒ ආදරේ ස්නේහයට ඇලෙනවා. අපට වෙන්නේ තෝකමයි. එක දවසේදී ඉපදිච්ච දරුවෙක් රෝහලින් ගෙදර අරන් ඇවිල්ලා ලොකු උත්සව කරලා දහන කරනවද? කීයෙන් කී දෙනාද ඒක කරන්නේ? ගබතුලම ඉන්න දරුවෝ මැරුණාම එහෙම කරනවද? හැබැයි ඉපදිලා මාසයක් දෙකක් අවුරුද්දක් ගියාට පස්සේ දුක වැඩි. ආන් අපි ඒ තැන්වලට ඇලෙනවා කියලා බුදුහාමුදුරු මතක් කළේ ඒක. මොකද්ද? එක්කෝ අපි ඇලෙනවා කියන බුදුරජාණන් වහන්සේ කාම ලෝකයට ඇලෙනවා. කාම ලෝකයට ඇලිච්ච ගමන් తත්‍ර తත්‍රාබිනන්දනී ඒ තන විවිධ සතුටු දකිනවා. ඒක දුක දකින්නේ නැහැ කියනවා. මේ දුක හැබැයි දුක කියලා පේන්නේ නැහැ. හුරුතල් කරනවා, නලවනවා, උගන්නනවා, හැඩ බලනවා, මේ සියල්ලම කරනවා. හැබැයි මේක දුකක්. හැබැයි දුකක් කියලා පේන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි අපි නිතරම පුරුදු වෙන්න දැන් ප්‍රගුණ කරගන්න ඕන දේ තමයි අතහරින්න ඕන. ඒ අතහරිනකොට අපි කළ පින්කම් නිතර කරගෙන ඇත්ත දකින්න ඕන. මොනවද? අනිත්‍ය කියන ලෝකේ ධර්මතාවයේ තියෙනවා. මම මේ විඳින්නේ අනිත්‍ය කියන ධර්මතාවය. දුක තියෙන ධර්මතාවයේ ලෝකේ තියෙනවා. මම මේ විඳින්නේ දුක කියන ධර්මතාවය. අනාත්ම කියන ධර්මතාවයේ ලෝකේ තියෙනවා. මම මේ විඳින්නේ අනාත්ම කියන ධර්මතාවය. එහෙනම් මට මාව පාලනය කරගන්න බැරි නම් මා ඇතුලේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙනවා නම් අන් අය ගැන කවර කතාවක්ද? මම ළඟ තියෙනවා නම් අන් අය ළඟ කවර කතාවක්ද? අන් අය ළඟ නැති මල් ළඟ පමණක් තියෙනවා නම් එතන ප්‍රශ්නයක්. මම ළඟ තියෙනවා නම් අන් අය ළඟ තියෙන්නම වෙනවා. ඒ නිසා පින්වත්නි මේ ශරීරයේ අසුභය ගැන දකින්න පුරුදු වෙන්න. මේ ශරීරයේ තියෙන අසුභය ගැන දකින්න පුරුදු වෙන්න. එතකොට මේක අතහරින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නිසා පැහැදිලි කරනවා මහණෙනි දෙතිස් කුණපය ගොඩක් තමයි මේ තියාගෙන උඹලා පාලනය කරන්නේ. කුණු ගොඩවල් කීයක්ද? කුණු ගොඩවල් 32ක් තියෙනවා. කේසා ලෝමා නකා දන්තා චතෝ මන්සා නහාරු අට්ටි අට්ටි මිජ්ජා වක්කං හදයන් යකන කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්මන් පුබ්බෝලෝ මේ කො මොනවද? සපක් තියේද මේක ඇතුලේ? ඔයත් හිතලා බලන්න. හොඳට පීරන කෙස් එකකින් පොඩි කෙස් කුලියක් බත් එක්ක ව්‍යංජනයක තිබුණොත් මොකද වෙන්නේ? පිළිකුල් කරනවා. ගාන සබන් කෑල්ලේ තිබුණොත් මොකද කරන්නේ? පිළිකුල් කරනවා. බොන වතුර වීදුරුවේ තිබ්බොත් මොකද කරන්නේ? පිළිකුල් කරනවා. එහෙනම් මේ පිළිකුල් කරන කෙස් ගොඩක් නේද මම මේ සරසගෙන ඉන්නේ. එහෙනම් මේකේ නිත්‍යතාවයක් තියනවාද? බුදුහාමුදුරු හිතන්න කියපු විදිහ. එහෙනම් කෙස් වලට ඇලිලා වැඩක් තියනවාද? බලන්න පින්වත්නි මහා ප්‍රජාපති ගෝතමී අම්ම ඇතුළු 500ක් දෙනෙක් හිටියා. 500ක්. මේ 500 තිබුණු කේස කලාපය ගැන විස්තර කරනව කොහොමද? ඔයත් කියවලා බලන්න තෙරණි ගීතවල.
මහ පොළවේ නොගෑවෙන ගෑවෙන තරමට කේශ කලාපය දිගයි කියනවා. එහෙම කෙස් කලාපයක් දකින්නවත් තියේද? තිබ්බම කියන්නේ. කියන ඇගේ කේශ කලාපයේ ඇඳුමක් නොමැති කල්හි තම ශරීරයේහි විලිවසාගෙන සිටුමැදුරට යන්න පුළුවන් තරම් කෙස් විශාල විදිහට පිහිටලා තියනවලු. ඔහොම කියද්දි හිතෙන් අපිට තියෙන නරිවලිගයක්. මුළු ඇඟම වහගෙන යන්න පුළුවන් ඇඳුමක් නැතිව විලිවසාගෙන. එච්චර තිබුණු කේශ කලාපේ මොකද කළේ? එක දැලි පිපාරකින් ගාගෙන 500ක් දෙනෙක් එක්ක පිළිවෙල වෙල බුදුහාඳුර ළඟට යනවා පැවිදිකම ඉල්ලගෙන. ඇලිලා නැහැ අතහැරලා. ඇලිලා නැහැ මොකක් කරලා තියනවද? අතහැරලා. මේව පින්වත්නි කුණු ගොඩවල් කියලා දකින්න කිව්වේ. සෝදන්න නැතු ඉන්න බලන්න මේක කොච්චර ගඳ එනවද? රෝහලක නතර වෙලා ඉන්න සතියක් දෙකක්. ඊට පස්සේ කියනවා අනේ මේ කොණ්ඩේ හොදලා ඉවර කරගන්න තිබ්බනා. මට බූ ගාලා දාන්න හිතිලා තියෙන්නේ. මේක තමයි ඇත්ත. බුදුහාඳුර දකින්න කිව්වේ මේක ගැන. ඊළඟට බලන්න කියන බුදුරජාණන් වහන්සේ මොනවද? net දෙකෙන් ගලන කබ කඳුළු හොඳ දේවල්ද? අසුබේ දකින්න කිව්වේ ඒක. ඇස් පිල්ලම නොකට හිටියොත් කඳුළු වක්කඩ කැඩුව වගේ පල්ලහැට ගලනවා. සුබයිද අසුබයිද? ඊළඟට ඔයත් හිතලා බලන්න උදේට මූණ හොදන්න නැතුව බැලුවොත් කබ ගලලා තියෙනවා. හැබැයි කබයි කඳුළු ඉවත් කළාට පස්සේ ඇහැට ඇලෙනවා. නමුත් ඇහි ස්වභාවය තමයි කබ කඳුළු ගලන එක. බුදුරජාණන් වහන්සේ මතක් කරන මහණෙනි මේ අසුබය දකින්න කියනවා. අනුන්ගෙන් නෙවෙයි. තමන්ගෙන්. එතකොට අතහරින්න ලේසියි කියනවා. එහෙම නැත්තම් මේකට ඇලෙනවා. ඇලිච්ච ගමන් වෙන්නේ අතහැර ගන්න බෑ. අනේ මගේ ඇස් දෙක අනේ මගේ කොණ්ඩේ කියලා එකට ඇලෙනවා කියනවා. ඒක අතහැර ගන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පින්වත්නි මතක් කරන බලන්න කියන නාස් දෙකෙන් ගලන හොටු දියර. වේලිල තියෙනකන් හුස්ම ගන්නවා. හැබැයි පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන සතර මහා ධාතු හරියට හුඹහක් ඇතුලේ ඉන්න සර්පයෝ 4 දෙනෙක් වගේ කියන බුදුහාමුදුරුවෝ. මොකද්ද? හුඹහක් ඇතුලේ ඉන්න සර්පයෝ 4 දෙනෙක්. හුඹහ ඇතුලේ ඉන්න සර්පයෝ 4 දෙනා මොකද වෙන්නේ? කෝට්ටක් අරන් යනපු ගමන් පුප්පගෙන එළියට එනවා. ඒ වගේ තමයි කිව්වා මේ ශරීර කූඩු ඉන්න සතර මහා ධාතුන් ටික. නිකමට පින්නේ හිටියොත් එහෙම කිබුහුන් ගිහිල්ලා කිපෙනවා. ආයේ මෙයා සතියක් හොඳට මට සැලකුවා. අද විතරයි මෙහෙම කළේ කියලා ඉන්නවද? ඉඳීද? ඩිංග ඇති මේ සර්පය වගේ සතර මහා ධාතු කිපෙනවා. කිපිච්ච ගමන්ම නහයෙන් හොටු දියර ගලනවා කියනවා. ඔන්න ස්වභාවය. ඒක දකින්න කියන බුදුරජාණන් වහන්සේ. ඊළඟට කලෙන් කටෙන් කෙල විසික්ක වෙනවා. කෙල තියෙනවා. හොඳද නරකද? පිළිකුල් කරනවා. කෑම කන තැන කෙල වැටිලා තිබුණොත් පිළිකුල් කරනවා. කැහි විසි කරලා තිබුණොත් පිළිකුල් කරනවා. මිනිස්සු නහය වහගෙන ඇහැ වහගෙන වැලි දාගෙන යන්නේ. හැබැයි මේක පිට තිබ්බ දෙයක්ද ඇතුලේ තිබ්බ දෙයක්ද? Taman ළඟ තිබ්බ දෙයක්. හැබැයි බාහිර නිකුත් කරපු ගමන් මිනිස්සු මොකද කරන්නේ? පිළිකුල් කරනවා. මේකනේ මේ බුදුහාමුදුරු හිතන්න කිය. මේව තියාගෙනනේ මම ඉන්නේ. කැහිසොටු මං ළඟ තියාගෙන මම ජීවත් වෙන්නේ. ඒකයි අසුබේ දකින්නේ. මේකේ සුබ දෙයක් නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරන පින්වත්නි බලන්න කියනවා කොච්චර දාඩිය ගලනවද කියලා. දාඩිය ගලනකොට සැපද දුකද? කොච්චර පිළිකුල්ද කියලා අහන බුදුරජාණන් වහන්සේ. කිහිලි වලින් දාඩිය ගලනවා. අතෙන් දාඩිය ගලනවා, පපුවෙන් දාඩිය ගලනවා, බෙල්ලෙන් දාඩිය ගලනවා. කන් වලින් දාඩිය ගලනවා, කකුල් වලින් දාඩිය ගලනවා. මුහුණෙන් දාඩිය ගලනවා. මුළු ශරීරෙම පින්වත්නි තේජෝ ධාතුව කිපුණු ගමන් දාඩිය දාන්න පටන් ගන්නවා. මහන්සියලා වැඩ කරපු ගමන් අවුවේ හිටපු ගමන් වෙන්නේ ඒක තේජෝ ධාතුව කිපෙනවා. මෙයා පැය 8ක් හිටියේ එයා කන්ඩිෂන් කරපු කාමරයක පැයයි නෙලී ඉන්නේ කියලා දාඩි දාන්න තු ඉන්නවද? එහෙම නෑ. පොඩ්ඩ ඇති කිපෙනවා සර්පය කියලා කිව්ව බුදුහාමුදුරේ ඒක. කියනවා මහණෙනි මේ ශරීරේ කොච්චර තියෙන දේවල්ද බලන්න කියනවා පිළිකුල් සහගතයි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරන මොකද්ද?
පිරිසත් එක්ක එකතු වෙලා කෑම කනවා. ඔයත් කෑම මේසේ ඔක්කොමලත් එක්ක දූ දරුවෝ නෑදෑයෝ සීයා ආච්චි නැන්ද මාමා එක්ක එකතු වෙලා ඔක්කොම හොඳට රසට ආහාර ගන්නවා කියනවා. රස කර කර ආහාර ගන්නවා කියනවා. මට අරකින් බෙදන්න මේකෙන් අඩු කරන්න අරකින් වැඩි කරන්න කී ආහාර ගන්නවයි කියනවා. හැබැයි හැමෝම එක්ම සිනහස වී නෙමේ ආහාර ගන්න කියලා අහනවා. හැමෝම එක්කම හිනහ වෙවි ආහාර ගන්නවා කියනවා. මහණෙනි රසනහර පිනවන්න කොච්චර කැමතිද කිව්වොත් ඒ ආහාර වලට ඇලෙනවා කිව්ව සත්වය. ඇලිලා උදරේ දක්වා ගමන් කරාට පස්සේ ආමාශයෙන් ආහාර ජීර්ණය කරන්න පටන් ගන්නවා. ඉන් පස්සේ අදෝ මාර්ගයෙන් කැලිකසල පිට වෙනවා කියනවා. එහෙනම් ඔක්කොම එකතු වෙලා කැලිකසල පිට කරනවාද? මේ අසුබේ දකින්න කිව්වේ එහෙම. ඔක්කොම එකතු වෙලා කෑවට ඔක්කොම එක්ක වැසිකිලි යන්නේ නැහැ කියනවා. තමන් රස කර කර විඳපු ආහාරයෙන් නහය වහගෙන දොරවල් වහගෙන ජනෙල් වහගෙන වතුර ගොඩක් එකතු කරගෙන මේක පිට කරනවා කියනවා. එහෙනම් මේක ඇතුලේ තියනවද කියලා අහන සුබ දෙයක්. මේකට නෙමෙයි ඇලිලා ඉන්නේ. මේක මේ අතහැර ගන්න බැරි මේ කුණු කොට බදාගෙන ඉන්නවා කිව්ව සත්වයා. මෝඩකමෙන් වැහිලා ඉන්න, අවිද්‍යාවෙන් වැහිලා ඉන්න, ප්‍රඥාවන්තකමෙන් දුරස් වෙලා ඉන්න, අධර්මයේ පිළිබඳව කරපුන්නගෙන ඉන්න, ධර්මයේ ප්‍රතික්ෂේප කරලා තියෙන. යථා ස්වභාවයෙන් නොදකින කෙනා මොකද කරනවා කියවේ? මේ කුණු කොට බදාගෙන ඉන්නවා කියනවා. ලෝකයේ දැක්ක ආර්ය උත්තමය මේක දකින්නවා කියන උන්වහන්සේලා පිළිකුල් කරනවා කියනවා. නුඹලා කොච්චර පාපගාමීද මේ කුණු ගොඩක් බදාගෙන මගේ මම මට කියනවා. ඔයත් දකින්නෝ හිඟන්නෝ ඉන්නවා පාරේ shopping නුවරකට ගහගෙන ඉන්නවා විසිකරන ද්‍රව්‍ය දාගෙන ඉන්නවා කුණු වෙච්ච අපි කියන පාරේ ඉඳලා මොකද්ද? අනේ මේ මනුස්සයට පිස්සු. මොකටද පිස්සු කියන්නේ? අර කුණු ගොඩ කරපුන්නගෙන ඉන්න නිසා. ලෝතර බුදුරජාණන් වහන්සේලා අපිටත් ඒ විදිහටම කියනවා. උන්වහන්සේලා දකින දේ අපි නොදකිනවා. කියනවා මහණෙනි අදෝ මාර්ගයෙන් කැලිකසල පිට වෙනවා. මූත්‍රා මාර්ගයෙන් මූත්‍රා පිට වෙනවා කියනවා. අදෝ මාර්ගයෙන් වායුව පිට වෙනවා කියනවා. පින්වත්නි මතක් කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ නියපොත්තේ ඉඳලා කෙස් ගහේ ඉඳලා රෝම කූපේ ඉඳලා හැම මස්නහරේ ඉඳලා තියෙන්නේම මොනවද? පිළිකුල් දේවල්මයි. මේ පිළිකුල් දේ තව කවදා හරි අපි මගේ මට මම කරගෙන මේක නඩත්තු කරන්න දරන ව්‍යායාමයක් තියෙනවා කියනවා. ඒ ව්‍යායාම තමයි කියනවා ආග්‍රහණ කරන සහ ආස්වාස කරන සහ ප්‍රාස්වාස කරන වායුව. ඕකෙන් මේක නඩත්තු වෙනවා. හුස්ම ගන්නවනේ. හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා. ඔන්න මේක නඩත්තු කරනවා කියනවා. ඊළඟට මේකට ආහාර දාලා මේ ගිනි ගොඩ ගිනි තියා ගන්නවා කියනවා. හරියට දරේ කුතු කරනවා වගේ. නමුත් මේකේ කොච්චර කළත් පවතින්නේ නැහැ. උන්වහන්සේ මතක් කරනවා මහණෙනි ඇසිපිල්ලක් වාරයක් ගානේම මේ ශරීරය වෙන්නේ ජරාවටපත් වෙන එක. ජරාවටපත් වෙන එක මෙනෙහි කරන්න පුළුවන් එහෙමත් කෙනෙකුට තමයි කියනවා. හැමෝටම පුළුවන් කමක් නැහැ. පින්වත්නි ඔබ නිතර මෙනෙහි කරන්න ඕන එකක් තමයි. සුභයි කියලා කිසිම දෙයක් මේ පංචස්කන්ධය ඇතුලේ ගන්න නැහැ. කිසිම අංශු මාත්‍රයක්වත් ගන්න නැහැ. මේක හොඳයි මේක නරකයි කියලා ඉවත් කරන්න බෑ ඔක්කොම නරකයි කියනවා. ඊළඟට කියන භාග්‍යවතුන් වහන්සේ මැරිලා විසික්කට පස්සේ මොකද්ද වෙන්නේ? දිනයි දෙකයි තියෙන්නේ පින්වත්නි කියනවා මොනව කෑවත් මොනව ඇන්දත් මොන සැප වින්දත් මොන තාන්න මාන්න දරුවත් මේක දින දෙක තුන වෙනකොට මොකද්ද වෙන්නේ? නිල් පාට වෙන්න පටන් ගන්නවා. එම්බාම් නොකර ඇත්ත ගෙදර තිබ්බොත් දරුවෝ දවස් දෙකක් තියාගන්නේ නැහැ. ඔක තමයි ඇත්ත. මේක නිල් පාට වෙන්න පටන් ගන්නවා කියන එකයි මේ ස්වභාවය කියන බුදුරජාණන් වහන්සේ. ඒක යැලෙන්න එපා කියලා කියන්නේ. උන්වහන්සේ මතක් කරනවා ආයුස්මාච විඥානං යදා කායං ජහන්ති මේ අපවිද්දෝ තදාසේති නිරත්තංව කලින්ගරං. ආයුස්මාච විඥානං මෙන්න මේ කොටස් තුනක් තියෙනවා කියන මේක ඇතුලේ මොකන්ද? ආයුෂයයි උෂ්ණයයි විඥානයයි තියෙනවා.
ආයුෂ තියෙන කාලයක් මේක පවතිනවා. උස්නේ තියෙන කාලයක් මේක නරක වෙන්නේ නැතුව තියෙනවා. එහෙනම් විඥානය කියන්නේ මොකද්ද? අඳුන ගන්න පුළුවන්කම තියෙනවා. මේ තුන තියෙනකන් මේකට අපි කියන මොකක් කියලාද? පණ තියෙන ජීවි වස්තුවක් කියලා සලකනවා කිව්වා. පණ ඇති ජීවි වස්තුවක් කියලා සලකනවා. යදා කායං ජහන්තිමේ කොයි වෙලාවක හරි කිනම් මොහොතක හරි කිනම් අවස්ථාවකදී හරි මොනයම් වූ දෙයක් නිසා ආයුක්ඛය කර්මක්ඛය උභයක්ඛය උපච්ඡේද මේ හතරක් එනවා. ආයුක්ඛය කරවල එක්ක ආයුෂ ඉවර වෙනවා. කර්මක් එක්ක කර්ම ඉවර වෙනවා. උභයක්ඛය මේ දෙකම ඉවර වෙනවා. උපච්ඡේද ශනික මරණයකටපත් වෙන මේ අවස්ථා හතරෙන් එකක් තමයි ඔබට මට එන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිය ඔබත් හිතලා බලන්න. දැන් ඔයත් අවුරුදු 60ක් පිරිලා නම් හිතන්න දැන් ආයුක්ඛය හොඳ ආයුෂක් වින්දා. හොඳ ආයුෂ වින්දා. ඔයත් අවුරුදු 200ක් ඉන්නවද? ඉන්න බෑ. මේ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අවුරුදු 2600 ඉක්මුණාට පස්සේ මානවයාගේ ආයුෂ පවතින අවුරුදු 60ත් 70ත් කියන කාලපරාසය. දසවස් ආයුක වර්ධන සූත්‍රය කියවලා බලන්න චක්කවර්ති සූත්‍රය 10 වෙනි එක. ඒකෙදි කියන ආයුෂ පරිහානියටපත් වෙන විදිහ. එහෙනම් දැන් අපි ආයුෂ පරිහානියටපත් වෙන්නේ නැද්ද? මේපත් වෙනවා. ඒපත් වෙන්නේ ගන්න ආහාර නිසාවත් පායන ඉර නිසාවත් නෙවෙයි. ආයුෂ පරිහානියටපත් වෙන්නේ මිනිස්සු ළඟ තියෙන මනුස්ස ගතිගුණ මනුස්ස ධර්ම නැති වෙනවා. මිනිස්සු පංච දුස්චරිතයකින් යුක්ත වෙනවා. කාම රාග, දේශ රාග, පටිඝ රාග වල මිනිස්සු මත් වෙනවා. මේ වෙන්න ආයුෂ පිරිහෙන එක. එහෙනම් දැන් අද ඔයත් හිතලා බලන්න අපි කොච්චර හොඳ පිරිසක්ද? නේ? ඔයත් කොච්චර හොඳ පිරිසක්ද? මොකක් නිසාද? කාම රාග වලින් අපි හිටියේ නැහැ. ඒක නිසා ආයුෂ ලබනවා. තව අනාගතයට වෙන්න පින්වත්නි මිනිස්සු සමාජයේ අදම රාග වලින් මත් වෙන්න ආයුෂ අවුරුදු 10 දක්වා අඩු වෙනවා. වෙන හේතුවක් නෙවෙයි කියන බුදුරජාණන් වහන්සේ. එහෙනම් ආයුක්ඛය මරණයටපත් වෙන ආයුෂ විඳලා කෙරවල මරණයටපත් වෙන්න වෙනවා. ගෙනාවු කර්මයේ තියෙන කර්මයේ ගෙවල ඉවර වෙනවා. දැන් මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙන්න කර්මයක් බලපාලා තියෙනවා. ඒ කර්මයේ වෙන කොනම්ම වෙලාවක ඉවර වෙනවා. එක්ක දහරාච මහන්තාච යේ බාලයච පණ්ඩිතා සබ්බේ මච්චු වසයන්ති සබ්බේ මච්චු පරායන. ඒ කර්මය එක්ක බාල කාලෙදි ඉවර වෙනවා. දහරාච කුඩා කාලෙදි. මහන්තාච ටිකක් තරුණ වියට ආවහම නැති වෙන්න පුළුවන්. යේ බාලයච පණ්ඩිතා බාලයේද්ද පණ්ඩිතයේද්ද කියලා නැහැ. සබ්බේ මච්චු වසයන්ති සියලුම සත්වය මායාවේ වසඟයට යනවා. එහෙනම් පින්වත්නි ආයුෂ කෙලවර වෙනවා නම් කර්මයෙන් කෙලවර වෙලත් මරණයටපත් වෙන්න පුළුවන්. න අන්තලික්කේන සමුජ්ජ මැද්දේ න පබ්බතානං පවරං පවිස්ස කියලා දහම උගන්වනවා ධම්මපදයක ගාතාව. පර්වතයක් යට හිටියත් කළු ගලක් යට හිටියත් මුහුද යට හිටියත් මහ විශාල දුරක නෞකාවක ගිහිල්ලා හිටියත් ඉහළ ආකාශයකට ගිහිල්ලා හිටියත් මරණයෙන් ගැලවෙන්න බෑ. මරණයෙන් ගැලවෙන්න බෙහෙත් නැහැ. එකම බෙහෙත තමයි නිවන් අවබෝධ කර ගැනීම. එතෙක් යන්න වෙනවා මේ ගමන. ඊළඟට බුදුහාඳර මතක් කරන එක්ක කර්මයේ ගෙවල ඉවර වෙලා මැරෙනවා. ආයුෂය කර්මය දෙකම එකට වෙලා ගෙවිලා මැරෙනවා. පහනේ තෙලුත් තියෙනවා. මේ තෙලුත් ඉවරයි තිරෙත් ඉවරයි. දෙකම ඉවරලා පහන නිවිලා යනවා. බැරිද එහෙම වෙන්න? ඒක වෙන්න පුළුවන්. ශනික මරණයටපත් වෙනවා කියනවා. ස්වභාවික විපත් වගේ. ආයුෂක් තියෙනවා කර්මෙත් ගෙවිල ඉවර නැහැ. නමුත් ස්වභාවික විපත් වලින් මේ යන්න පුළුවන්. ඔබට අපිට බැරිද? මේ වන්දනාවේ ගියපු කොම එකම වෑන් රටේ නැති වෙලා මැරිලා ගියපු මිනිස්සු හිටියා. කෝච්චි එකට ගියපු මිනිස්සු එකපාර මැරිච්ච මිනිස්සු හිටියා. බස් එකේ ගියපු 50 දෙනා එකපාරම බෝම්බ එකට අහුවෙලා මැරිච්ච මිනිස්සු හිටියා. ඒක තමයි කියන බුදුරජාණන් වහන්සේ ශනික මරණ. මේ අවස්ථා තුනකටපත් වෙන්න පුළුවන් මේ ශරීරයේ කලෙබරේ කියන උන්වහන්සේ.
කොහොම අවස්ථාවකටපත් වුණත් මේක නිරත්තංව කලින් කරා. මොකද්ද කරන්නේ? මේක හරියට ඉවත දාපේ අයින් කරලා දාපු අරටුව නැති ගහක් වගේ කියනවා. ඔයත් අංගේ ගෙවල් වල තියෙනවනේ. මුවන්ගේ අං තට්ටු හරි ගෙනල්ලා පරණ බලවල ගහගෙන ඉන්න දැකලා ඇතිව ඇත්තනේ. මුවන්ගේ අං තට්ටු ගෝනන්ගේ අං තට්ටු ගෙනල්ලා ගෙදර ඇතුල් වෙන දොරටුව ළඟ ගහගෙන තියෙනවා. ඇත්තුන්ගේ දල ගෙනල්ලා තියන් ඉන්න මිනිස්සු කවිච්ච දෙපැත්තේ ලස්සනට තියෙන පන්සල් වලක් තියෙනවා. නේ? හොඳ කරුවල අරටු ගහකින් හොඳ ලස්සනට නිර්මාණ කරලා ඇඳන් හදලා උඩු වියන් තනලා ස්ටූල් හදලා මේස හදලා පිළිම හදලා මේ ඔක්කොම කරන්න මොකෙන්ද? අරටුව තියෙන ගස් වලින්. හරි වටිනාකමක් දෙනවා. දැන් අපි වාඩි වෙලා ඉන්න ධර්මාසනයේට වඳිනවා. මොකක් නිසාද? ඒ ලීයෙන් වැඩක් අරගෙන තියෙන පිදී යුතු දෙයක්. ගහක ලීයකින් හැදුවොත් බුදු පිළිමයක් මිනිස්සු වඳිනවා. බිම දාන්නේ නැහැ. හැබැයි පිළිමයක් තනන්න නැතුව විසිකලා තිබ්බොත් වඳිනවද? වඳින්නේ නැහැ. කළු ගලක් විසිකලා තිබ්බට කවුරුත් වඳින්නේ නැහැ. හැබැයි කළු ගලකින් පිළිමයක් හැදුවොත් මිනිස්සු වඳිනවා. ගිනි තියාගනි මිනිස්සු පිළිමයකට හානි කළොත්. ඒ තරම් හරි ශ්‍රද්ධාවෙන් ඉන්නවා. බුදුහාමුදුරු මතක් කරනවා පින්වත්නි, අරටුව තියෙන ගහකට මිනිස්සු එහෙම කළාට මැරිලා විසිකපු කලේ බෙරේකට කවදාකවත් කරන්නේ නැහැ. අනේ මගේ තාත්තගේ අත කියලා කවුරුත් ගෙනල්ලා තියන් ඉන්නවද? කවුරුත් තියන් ඉන්නේ නැහැ. අනේ අපේ අම්මගේ දත් ඇඳ කියලා කවුරුත් ගෙනල්ලා තියන් ඉන්නවද? අපේ අම්මගේ නියපොතු ටික කියලා කවුරුත් ගෙනල්ලා තියන් ඉන්නවද? අපේ අම්මගේ කෙස් ටික කියලා කවුරුත් ගෙනල්ලා තියන් ඉන්නවද? පින්වත්නි, මේක තමයි ජීවිතයේ ඇත්ත. අරටුව නැති කෙසෙල් ගසක් මහණෙනි විසිකලා දාන්නේ යම් පරිදිද ඒ වගේ කිව්වා. කෙහෙල් කන කපා ගත්තට පස්සේ මුව ගත්තට පස්සේ මොකද කරන්නේ? කෙහෙල් ගහ මුලිනුයි මැදිනුයි අගනුයි කපලා එතනම වට්ටලා දානවා. අය කවුරුත් කවදාකවත් කෙහෙල් ගහ අරන් එනවද ගෙදර? අනේ මේක මට කෙහෙල් කනක් දුන්නනේ. කවුරුත් කරන්නේ නැහැ කියනවා. අරටු නැති ගස් ඒ තැන්වල දාලා එනවා වගේ මහණෙනි, මේ මනුස්ස ජීවිතයක් ගත කරපු මිනිස්සයාගේ කලෙබරේ කවුරුත් අරන් එන්නේ නැහැ. ඒකෙන් වැඩක් ගත්තොත් ගන්න යෝගාවචරයක් පමණයි කිව්වා. අනිත් සියල්ලෝම දෙනෙක් මොකද්ද කිව්වේ බුදුරජාණන් වහන්සේ? දරට ගන්න නැති ලීයක් ඉවත් කළා වගේ ඉවත් කරලා දානවා කිව්වා. එහෙනම් මේ ඉවත් කරලා දාන ශරීරයෙන් අපි මොකද්ද කරගන්න ඕන? පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මතක් කළේ මේ බුද්ධ කාලය තුල ඔබ මෙච්චර වටිනා ජීවිතයක් ලැබලා තියෙනවා නම් ඔබ පත් වෙන්න උත්සාහ කරන්න ඕනේ මොකද්ද? සීලය රකින්න උත්සාහවන්ත වෙන්න ඕන කියනවා. ඔන්න පළවෙනි එක. මොකද්ද? සීලය රැක ගන්න උත්සාහ කරන්න ඕන. ජීවිතේ පරදුවට තබල සීලය රැක ගන්න ඕන. මොකක් නිසාද? සීලයේ විපාක මට තියෙනවා. ජීවිත අපේක්ෂාවෙන් සීලය කඩාගත්තු ජීවිතේ සදාකාලිකව පවතින්නේ නැහැ. ජීවිතයට වඩා මට වටින්නේ මොකද්ද? ශීලය. එහෙමයි පින්වත්නි සිල් රකින්න කියන්නේ. ඔන්න මේ ජීවිතය අස්තීර වෙච්ච ශරීරයක් තුළ ස්ථීර වෙච්ච දෙයක් ලබන විදිය තථාගතයන්න් වහන්සේ ධර්මයේ තුල අපට අවබෝධ කරවෙනවා. මහණෙනි, සීලය රැක ගන්න කිව්වා. සීලය රැක ගන්න කියලා කිව්වේ පින්වත්නි, මේ කයින්, මේ සිතින්, මේ වචනෙන් වෙන්න පුළුවන් වැරදි අඩුපාඩුකම් අපමණයි. රේණුකානේ චන්දවිමල නායකවරු මතක් කරනවා කෙලස් 1500ක් ඉපදෙන්න පුළුවන් කියනවා. මොකෙන්ද? එක්කෝ කයින්, එක්කෝ සිතින්, එක්කෝ වචනේ. මේක රැක ගන්න කිව්ව සීලය ආරක්ෂා කරන්න. නිවැරදි කාය කර්ම කරන්න ඕන, නිවැරදි වාචික කර්ම කරන්න ඕන, නිවැරදි මනෝ කර්ම කරන්න ඕන. ඒකයි සිල් රකින්නවා කියලා කියන්නේ. අෂ්ටාංග සීලය තුල තියෙන එක, නව සීලය තුල තියෙන එක, දස සීලය තුල තියෙන එක, උපසම්පදා සාමණේර සීලය තුල තියෙන මේක මොකද්ද? සිත කය වචනය කියන තුන්දර සංවර කරන විදිහ. එහෙම නැති වුණොත් එහෙම වැරදි කාය සංස්කාරයන් උපදිනවා. බුදුදහම උගන්වනවානේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. එහෙනම් අවිද්‍යාව නිසානේ සංස්කාර ධර්ම රැස් කරගන්නේ. මොනවද සංස්කාර ධර්ම? කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර. එහෙනම් අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය මොකද්ද?
සංකාර පච්චය විඥාන. ආන් එහෙනම් විඥානයක් කොතනදී හටගන්නේ මේ සංස්කාර නිසා? ඒක නිසා නෙවෙයිද? විඥාන පච්චය මොකද්ද වෙන්නේ? නාම රූපනේ. එහෙනම් නාම රූප කොතන හරි හටගන්න හේතුවක් වෙන්නේ අවිද්‍යාව නෙවෙයිද? අවිද්‍යාව නිසා නෙමෙයිද සංස්කාර රැස් කළේ? සංස්කාරවල විපාක නිසා නෙමෙයිද එහෙනම් නාම රූප වශයෙන් උපදිනකොට සත්‍ය උපදින කවුරු වෙලාද? එක්ක දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක් වෙන්නේ, මනුෂ්‍ය ලෝකයේ මිනිසෙක් වෙන්නේ, අපායගාමී නිරිසත්වයෙක් වෙන්නේ, තිරිසන් අපායක තිරිසන් යෝනික උපදින සත්වයෙක් වෙන්නේ මොකක් නිසාද? ආහං අර සංස්කාර ධර්ම රැස් කරපු දේ විපාක වශයෙන්. ඒක නිවැරදිව කරගන්න නම් මොකද්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ? අවිද්‍යාව දුරු කරවන්න නම් සීලය තුල පිහිටන්න කියනවා. සීලවන්තයා තුල අවිද්‍යාව පහළ වෙන්නේ නැහැ. එයා සිල් රකිනවා. ජීවිත අපේක්ෂාවකින් පින්වත්නි තොරව. ජීවිතේ නෙමේ රකින්නේ. මොකද්ද රකින්නේ? සීලය. බෙල්ල මගේ ගහලා ගියත් මම බොරු කියන්නේ මම ඇත්ත කියනවා. මගේ ජීවිතේ නැති වුණත් කමක් නැහැ මම සත්තු මරන්නේ නැහැ මං සත්තුන්ට අබේ දාණය දෙනවා. එහෙම සිල් රැක්ක පිරිස අපේ රටේ හිටියා. සීහලට්ට කතාවේ තියෙන හරි ලස්සන කතා. කෙටේරියක් අරගෙන කැලේට ගියපු උපාසක මහත්තයෙක් කතාව ඔයතු දන්නෝ. හරි සීලවන්ත පිරිස රකින්න ගියාම කියනවා පිඹුරු වේශයකින් ඇවිල්ලා වෙලාගෙන යනවා කියන ඉනවට අතේ තියෙන කෙටේරිය හිතනවා නෑ උරහිස දක්වා විවුවොත් නම් කපලා දානවා. උරහිස දක්වා බෙල්ල දක්වා වෙලාගෙන යනවා. ඒ වෙලාවේදී කියනවා නෑ මේ සත්‍යය මැරුවොත් මට නිරේ උපදින්න වෙනවා. කෙටේරිය අතේ තිබ්බොත් ඒ ක්‍රියාවට නම් වේ. ඈතට විසික් කළා දානවා කෙටේරිය. බලද්දි මේ කවුද ඇවිල්ලා තියෙන්නේ? සක්‍ර දේවේන්ද්‍රයා. බැලුවා සීලේ කොහොමද රකින්නේ කියලා. පින්වත්නි අපටත් ඒ විදිහමයි. ජීවිතය ආරක්ෂා කළ යුතුම දේ තමයි මොකද්ද? සීලය. මේ ශරීරයෙන් වැරදි දෙයක් කරලා සැනසෙන්න බෑ. සීලය තුලම පිහිටන්න ඕන. ඔය සීලයේ එක් අවස්ථාවකදී කඩාගත්ත තෙරණියක් හිටියා. ඒ තෙරණියට කිව්වා ඉසිදාසි කියලා. ඔයත් දන්නවා. ඒ තෙරණියගේ නම මොකද්ද? ඉසිදාසි. ඉසිදාසි දවසක් ඔය පින්නපාතේ ගිහිල්ලා දානේ අරගෙන බෝධි කියන සිල් කියන්නේ මෙහෙණින් වහන්සේත් එක්ක රහත් උත්තමාවිය. ඉසිදාසි බෝධි දෙන්න රහත් මෙහෙණින් වහන්සේලා දෙන්න ගහක් යට වාඩි වුණා කියනවා. වාඩි වෙලා අහනවා ඉසිදාසිගෙන් ඔබ හරි ලස්සනයි. මොන දැන් ප්‍රශ්නේ? හරි ලස්සනයි, හරි ධනවත්, හරි කුලවත්, ශාක්‍ය වංශිකයෙක් වශයෙන් ඔබ උපදුනාට පස්සේ මුළු භූමියටම කිව්ව වර්ණවත් වස්තුවක් කිව්ව ඔබ. ඒ තරම් ලස්සනයි. අහනවා පැවිදි වෙන්න හේතු උනේ මොකක්ද කියලා. ඔන්න පින්වත්නි සීලය කඩාගත් එකේ විපාක කියලා දෙනවා ඊට පස්සේ. අහනවා ඉසිදාසගෙන් බෝධි තෙරණින් වහන්සේ ඉසිදාසි තෙරණියනි ඇයි මහාන උනේ? ඊට පස්සේ කියන ඕන් අහගන්න කියන මහාන වෙන්න හේතුව. කියනවා මගේ තාත්තා ඊ타ත්ම ධනවත් කෙනෙක් කියනවා. මගේ තාත්තා ධනවත්. මම හරීම ලස්සනට ඉපදුනා කියනවා. ඉපදිලා ඉන්නකොට තාත්තා කියන විශාල ධනවත් පවුලකින් මට මංගල යෝජනාවක් ගෙනාවා. දැන් මම ඔබට මේ කියන්නේ මොකද්ද? සීලය කඩාගත්තොත් විපාක දෙන විදිහ ගැන. කියනවා මම ධනවත් පවුලක ඉපදුනා රූමත් කාන්තාවක් කියලා මගේ තාත්තා ධනවත් සිටුවරයෙකුට මා විවාහ කරලා දුන්නයි කිව්වා. දුන්නට පස්සේ මම කවදාකවත් කියනවා මහත්තයාගේ කකුල් දෙක නොහොදා නින්දට ගියේ නෑ කියනවා. අද ඉන්නවද කියලා හිතලා බලන්න ඕනේ එහෙම අම්මලා. මහත්තයාගේ කකුල් දෙක හොදලා තමයි නින්දට යන්නේ කියනවා. මහත්තයාගේ රෙදි පිරිදි දෙක මගේ අත් දෙකෙන්මයි හොදන්නේ කියනවා. ඉන්නවා කියනවා උදව් කරන සේවකයෝ සේවිකාව එයාලට දෙන්නේ නැහැ. මහත්තයාගේ ඇඳුම් පැළඳුම් සියල්ලම සෝදන්නේ මගේ අත් දෙකෙන් කියනවා. ඒ විතරක් නෙවෙයි කියනවා මහත්තයාට ඕන කරන කෑම බීම සියල්ලම හදන්නේ මගෙන් කියනවා. මම හදලා දෙන්නේ. 16ක් වගේ මම මේ වැඩ කරන්නේ කිව්ව මහත්තයාට. මහත්තයාගේ වැඩට ගිහිල්ලා ගමනක් ගිහිල්ලා එනකොට මම පෙරමග ගිහිල්ලා පිහිට වෙනවයි කිව්වා. ඒ තරම් ආදරෙන් මම හිටියේ බෝධි මෙහෙණියනි කිව්ව කාටද? තමන්ගේ ස්වාමියාට. අංගුත්තර නිකායේ 7 වෙනි පොතේ උගන්වනවා සප්ත භාර්යා සූත්‍රයේ අවසාන භාර්යාව තමයි දාසි භාර්යා.
16ක් වගේ බිරිඳක් ඉන්නවා නම් ඒ පවුල හරි සැපවත්. කියනවා මම ඒ වගේ හිටියේ කියනවා කවුද? ඉසිදාසේ. අනේ ටික දවසක් යනකොට මගේ මනුස්සයාට මාව දිරෙව්වේ නෑ කියනවා. අම්මටයි තාත්තටයි ගිහිල්ලා කිව්වා කියන මේ ගෑනිත් එක්ක ඉන්න බෑ මට මං යනවායි කිව්වා. අම්මයි තාත්තයි කියනවා මොකද්ද උඹට කරපු වැරද්ද? අපි ඇස් දෙකෙන් දකිනවා කියනවා ඉසිදාසේ උඹට සලකන විදිහ. පුදුමයි පුතේ උඹට මේ ගෑණි එපා කියන එක. මොකක්ද ඉසිදාසේ අතින් වෙච්ච වැරද්ද කියලා අහනවා. අහනකොට කියනවා පින්වත්නි නෑ වැරද්දක් උනේ නෑ මට දිරවන්නේ නෑ. පින්වත්නි ආපහු ඉසිදාසේ කියනවා මොනව කරන්නද? ගෙදරටම හිටපු ශ්‍රියාකාන්තාව ගෙදරින් ගියා වගේ දරුණ කියන අම්මටයි තාත්තටයි. මොකද්ද? ඉසිදාසිව ඉවත් කරපු එක. දැන් ගෙදර තියන් ඉන්න බෑ දුවනියක් විවාහ කරලා දෙනවා. ඒකට දෙවෙනි විවාහයකට යනවා. ගෙදර අම්මලා තාත්තලා කතා කරලා දෙවෙනි විවාහයක් ලෑස්ති කරනවා. අඩක් ධනෙ ඇති සිටු කුමාරයෙක් විවාහ කරලා දෙනවා. ඒ දැන් එක සැරයක් විවාහ වෙලානේ. අඩක් ධනෙ. දැන් මේ අඩක් ධනෙ ඇති සිටුවරයටත් ඒ විදිහටම සලකනවා කියන ඉසිදාස අඩුවක් කරන්නේ නැහැ. පා හොදනවා, ඇඟ හොදනවා, ඇඳුම් පිළිවෙල කරනවා, හොදනවා, කෑම හදනවා, උයනවා, කන්න දෙනවා. සේවිකාවක් වගේ වැඩ කරනවා. මේ මිනිස්සුත් මොකද කියන්නේ? අනේ උඹත් එක්ක ඉන්න බෑ කියලා අයින් කරලා දාලා යනවා. දැන් තුන්වෙනි මිනිස්සෙක් දැන් හොයන්න වෙනවා ඉසිදාසෙට. තාත්තා ඒ වෙලාවේදී හිතනවා දැන් වෙන කරන්න දෙයක් නැහැ. ඉසිදාසෙට බඳින්න වෙන්නේ කවුද? හිඟන්නේ. වීදියේක ඇවිදිනවා කියන. ඇවිදලා හිඟන්නේ හොයා ගන්නවා. හිඟන්නට කියනවා උඹ ඔය පිත්තල තැටියයි උඹ එල්ලගෙන ඉන්න මල්ලයි දෙක පැත්තකින් තියලා මගේ දුව විවාහ කරගනින් කිව්වා. හිඟන්න හිතනවා හොඳයි කල්ල මරේ. මහ ධනවත් පවුලක කාන්තාවක් මට විවාහ කරලා දෙන්න එනවා. හිඟන්න කියලා නෙමෙයි දැන් ස්වාමියා. අර විදිහටම කියනවා පින්වත්නි සලකනවලු. හිඟන්න කියනවලු අනේ මේ ගෑනිත් එක්ක මට ඉන්න බෑ මට දීපම් මගේ පරණ බෙලෙක් පිඟානයි එල්ලගෙන ගිහපු මල්ල ඉසිදාසි අයින් කළා දාලා යනවා හිඟා කන්න. ඉසිදාසිට කලකිරෙනවා. ඉසිදාසි ගිහිල්ලා පැවිදි වෙනවා කියන මට ඒකයි පැවිදි වෙන්න හේතුව. දැන් මං රහත් උත්තමාවියක් කියනවා මට පුළුවන් කියනවා මේ අකුසල කර්මය මොකක්ද කියලා දැනගන්න. ආන් ඒ වෙලාවේදී ඉසිදාසි කියනවා මේට කල්ප ගානකට පෙර හොඳට යහපත්ව හිටපු පෞල් ජීවිතයක් මම විනාශ කළා. ඔන්න බලන්න කර්ම විපාකය විනාශ කළා කියනවා. ඒ විනාශ කරලා කේලාම් කියලා පෞල් ජීවිතේ ભેද බින්න කළා. මට දැන් පෞල් ජීවිතයක් ගෙවන්න බෑ. පින්වත්නි ඔබ හිතන්න එහෙනම් මේ කර්ම විපාකේ කොච්චර බලවත් එකක්ද? කොච්චර විපාක ගෙනල්ලා දෙන එකක්ද? ඒ නිසා සීලය තුල කරන්නේ මේ කර්ම විපාක නවත්තන එක. වැරදි කාය කර්ම තුලින් විපාක දෙන දේවල් නවතිනවා. නිවැරදි කාය කර්ම කළාම බොරු කිව්වහම වෙන කර්මය නවතිනවා. සත්‍ය වචන කතා කළාම නරක සිතුවිලි සිතුවහම වෙන විපාක හොඳ සිතුවිලි සිතුවහම නතර වෙලා යනවා. ඒ නිසා ඔබ සිතුවිලි ගොඩ නගන්න බුද්ධ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතියම දියුණු කරගන්න. අසුභේම වඩා ගන්න, ආනාපාන සතියම දියුණු කරගන්න. පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන්න පුරුදු කරගන්න. දේවතානුස්සතිය වඩා ගන්න. මෛත්‍රී වගේ භාවනා දියුණු කරගන්න මනස තුලින්. ඒක තමයි අපට ජීවිතේ පවතින. වැරදි කාය කර්මයක් ජීවිතේ කරන්න නෙමෙයි කරන සිතුවිල්ලක්වත් ගන්න එපා. ඒක තුල පින්වත්නි දුගතියක උපදින්න හේතුවක් වෙයි වැරදි දේවල් නිසා. තිරිසං අපායක ඉපදුණු කවුරු ගලව ගන්නද? പ്രേත ලෝකෙ ඉපදුණු දරුවා අපි කවර ගලව ගන්නද? පින් දීලා බෑ ගලව ගන්න പ്രേත ලෝකේ. ඒ නිසා අපි හැමෝම පින්වත්නි ජරාවටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා, මරණයටපත් වෙනවා. මේක ලෝක වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා ඔයත් හැම දිනෙකම දැන් ජීවිතේ හරි කාලයක් අඩක් ගෙවලා ඉවරයි. පුළුවන් තරම් ඔයත් සීලාදී ගුණ ධර්මයන් දියුණු කරගන්න. පුළුවන් තරම් භාවනානුකූලව ජීවිතේ දියුණු කරගන්න. අතහැරීම කියන එක ජීවිතේ පුරුදු කරගන්න. දරුවන්ට මුණුබුරන්ට මිනිබිරියන්ට බැඳෙන්න යන්න එපා. පුළුවන් තරම් තමන්ගේ සිතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න. දැකලා ජීවිතේ දියුණු කරගන්න. මරණ ධම්මෝ මේ මරණං මම මරණයටපත් වෙනවා. එහෙනම් සුගතිය තුල උපදින්න ඔයත් මේ මනුස්ස ජීවිතය උත්සාහ කරන්න. සෝවහන් තලයටවත්පත් වෙන්න.
ඇති කියනවා නෙවෙයි. සෝවහන් තලයටවත් පත් වෙන්නේ නැත්නම් නිරයට ගියොත් කවද ගැලවෙන්නේද? අයි ගලව ගන්න බෑ. අපිට කවදායි බුද්ධ කාලයක් ලැබෙයිද? කවදා මනුස්ස ජීවිතයක් ලැබෙයිද? කවද මෙහෙම නිරෝගී සම්පත් ඇති උපදීද? කවද මෙහෙම දීර්ඝායු සම්පත් ඇති උපදීද? මේක හරියට මැණික් ගලකට වඩා වටිනවා. ඒ නිසා පින්වත්නි සිත දියුණු කරගන්න උත්සාහ කරලා හැම දිනාටම භාවනානුකූලව ජීවිතේ පුරුදු පුහුණු කරගන්න රත්නත්‍රයේ ආශිර්වාදයේම සැලසෙත්වා කියන සාදුනාද ප්‍රාර්ථනාව ආශිර්වාදය අපි සිද්ධ කරනු. ඉතින් ඔයත් හැම දිනෙකම අද මේ උතුම් ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරන්නට දායකත්වයේ දරන්නට යෙදුනේ. කොබේගනේ බමුණගම පදිංචි ටීබී රංගනායක මහත්මයා ඇතුළු දූ දරු පිරිස සහ කුරුණෑගල දකුණු රවුම් පාරේ දෙවෙනි පටුමග පදිංචි මල්ලිකා අතපත්තු මහත්මිය ඇතුළු දූ දරු හැම දෙනෙක්ම අරමුණ වන්නේ දැනට වසර 72කට පෙර මිය පරලොව ගිය මව්තුමිය වෙන ආර්.එම්. පුංචිමැණිකේ මෑණියන්ට සහ වසර 40කට පෙර මිය පරලොව ගිය බී.එන්. පුංචිමුදියන්සේ පියතුමාට පින් අනුමෝදන් කිරීම සහ ඔබේගනේ විසූසියේ තෙන්නකෝන් පියතුමාණන්ට සහ සීලවතී කුමාරී හා මේ මව්තුමිය ඇතුළු පවුලේ මිය පරලොව ගිය සියලු සහෝදර සහෝදරයන්ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සම්පත් අවබෝධ වේවා සලසෙත්වා කියන ප්‍රාර්ථනාවෙනුයි මේ උතුම් ධර්ම දානය ඇතු සිද්ධ කළේ. ඉතින් හැම දිනෙකට මේක හොඳ අවස්ථාවක් නේ. ජීවිතේ එකපාරක් කරගන්න පින්කමක් වෙන්න පුළුවන්. වාර්ෂයක් පාසා කරන පින්කමක් වෙන්න පුළුවන්. නමුත් ධර්ම දානය කියලා කියන්නේ නිවන් දකින්න අත්‍යවශ්‍ය වෙන පින්කමක්. බුදු කෙනෙක් ළඟට හමු වුණොත් එක වචනයක් ප්‍රකාශ කිරීම තුළද නිවන් දකින්න පුළුවන් ධර්ම දානයේ පිනේ. ඒ නිසා ඔයත් සතුටු වෙන්න ඕන. මහා කුසල ස්කන්ධයක් රැස් කරගත්තේ ඒක අකුරු වලින් වචන වලින් සීමා වලින් බුදුහාමුදුරු දේශනා කළේ නේ. අනන්තං අප්පමෙය්‍යං කියන වචනෙන් උන්වහන්සේ මතක අනන්තයි අප්‍රමාණයි. මේ පින්කමක් කරගත්ත ඔයත්. ඉතින් බුදුහාමුදුරු පාරමිතා පුරන කොට ඔයත් දන්නවා. අර විශාල පර්වතයක් ඉඳලා පල්ලෙහාට පැන්න. මොකක් හොයාගෙනද? දහම්සොඬ ජාතකයේ ධර්මයේ හොයාගෙන. ඒ තරම් බෝධිසත්වවරු ධර්මයට කැමැති නෙක්ඛම්ම පාරමිතා උන්වහන්සේලා කන්ති පාරමිතා උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන පූර්ණේ කරන. ඒ නිසා ඔයත් මේ කලේ පාරමිතාවක් මේ උතුම් කුසල ස්කන්ධේ වැඩි හිටියෝ ඇත හැම දිනාටම නිරෝගී සුවදසාම උපකාර වෙත්වා කියන ආශිර්වාදය අපි සිද්ධ කරනු. ඔයත් සිත ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා දේශකයාණන් වහන්සේට ධර්ම දේශනා පවත්වන සියලුම මහා සංඝරත්නයට ඒ වගේම උන්වහන්සේලාගේ පවුල්වල හැම දිනාටම ඔයත් අංගේ පවුල්වල සිළු දූ දරුවන්ට නෑදෑ හිත මිත්‍රාදීන්ට සම්බෝධි විහාරයේ ගරු ස්වාමින් වහන්සේ අපේ පින්වත් බරලන්දේ වජිරඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට රට ජාතිය සුරකෙන විරෝධා රණවිරුවන්ට සහ ආබාධිත රණවිරුවන් ඇතුළු ආරක්ෂකයන් සිළු දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ උදා වෙත්වා කියන සාදුනාද ප්‍රාර්ථනාව යතු සිද්ධ කරනු. ධර්ම දේශනාවට සවන් දෙන අප සිළු දිනාටමත් අද දින මෙම ධර්ම දේශනාව සඳහා පැමිණුණු සිළු දායක පින්වත් පිරිසටත් මෙම බුද්ධෝත්පාද කාලයේදීම නිවන් අවබෝධ කර ගැනීමට මෙම උතුම් කුසල ස්කන්ධේ ප්‍රාර්ථනාවක් පාරමිතාවක් ලෙසම උපකාර වෙත්වා කියන පින්වත් ප්‍රාර්ථනාව යතු සිද්ධ කරනු. අපි ප්‍රාර්ථනා කරන ඔබේ ප්‍රාර්ථනා වගේ බොහෝ දුරකට නොගොස් ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම අපට පුළුවන් නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. ඔබට ඒ කුසලයේ ආකාරයෙන් පූර්ණය වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනු. විශේෂයෙන් පින්වත්නි අපි මේ ධර්මානුශාසනා පවත්වලා ලැබූ පින් කුසල් අපවත් ඒව දහල පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක හාමුදුරු උන්වහන්සේ සිහිපත් කිරීම අපේ මනුෂ්‍ය ගතිගුණය. උන්වහන්සේ කළ කටයුත්ත නිසා තමයි ලෝක හැම කෙනෙක්ම දහමින් සැනසෙන්නේ. අපි ප්‍රාර්ථනා කරන උතුම් ධර්මානුශාසනාවේ කුසල ශක්තිය අපවත් ඒව දහල පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක හාමුදුරුවන්ට පැලෑනේ වජිරඥාන ගෞරවනීය නායක හාමුදුරු පානදුරු අරිය ධම්මනායක හාමුදුරු ඒ විතරක් නෙමේ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝ රාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු අපවත් ඒව දහාල ත්‍රිනිකායක අති පූජනීය මහා නායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නය මේ උතුම් පින් කුසල අනුමෝදන් කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනටපත් වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනු. ධර්මය ආරක්ෂා කරගනිමින් ලෝකය ආරක්ෂා කරගනිමින් සීලාදී ගුණ ධර්මයන් පූර්ණය කරමින් සීලවන්තව වැඩ සිටින අපි අතිගෞරවනීය මහා සංඝ රත්නය මහානායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු අනුනායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නය මයි ගුරු දේවෝත්තම ඓතිහාසික ලංකාතිලක රාජ මහා විහාරාධිපති අවසරයි
අමනුගම රාජගුරු විපස්සනායක ආමුදුරතුළු මහා සංඝරත්නය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උන්වහන්සේලාගේ පාරමී ධර්මයන් පුරන්නට මේ උතුම් කුසලය පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. අපි රැස් කරගත් සියලු පින් කුසල් පින් කැමැති දෙවියෝ අනුමෝදන් කරගෙන දෙවියොත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනටපත් වේවා යන සත් ප්‍රාර්ථනාවත් ධර්මානුශාසනාවට සවන් දුන් ලෝකේ හැම දෙනා නමින් මේ පරිලෝකීය දායකත්වයේ දරුවෝ ඔබ හැම දෙනා නමින් මේ පරිලෝකීය සියලු ඥාතීන් උතුම් නිවනින් සැනසීම ලබත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti චුත පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වෘද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවංනෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පින්වත්නි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ පරිවේනාචාර්ය ශාස්ත්‍රපති පූජනීය නීතියගම චන්දිම පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසත් අප විසින් රැස් කරගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදුන් හද පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙතගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.